බස්නා හිරින් පිටවන පුද්ගලයින්ට දෙසතියක් අහඹු ඇන්ටිජන් පරීක්ෂණ. අහඹු පරීක්ෂණ වලින් අදත් රෝගීන් වාර්තා වෙයි. ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි. කොවිඩ් මර්ධන එන්නත්වල මිල ගණන් නිකුත් වෙයි. 5 වසරක් ආපස්සට ගිය රට ගොඩනැගීමට සියලු දෙනාගේ සහාය අවශ්‍යයි. අගමැති මධ්‍යම අධිවේගයේ තෙවන අධියරේ වැඩ ආරම්භමින් පවසයි. තමා ඇතුළු මෙතෙක් රට පාලනය කළ සියලුම පාලකීන් රටේ වත්මන් තත්ත්වයට වගකිව යුතුයි. විපක්ෂ නායක කියයි. මත්පැන් නිෂ්පාදන බලපත්‍ර ලබා දීම සහ මස් සැකසුම් කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම පිළිබඳව ජවිපෙන් දැඩි විරෝධය. ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ අඳුරු ප්‍රථමයෙන් දේශීය පුවත් 2015 වසරේ සිට වසර 5ක් ආපස්සට ගිය මෙරට සංවර්ධනය යලි නගා සිටුවීමට මහා සංඝරත්නයේ මෙන්ම ජනතාවගේද සහාය අවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ අද පෙරවරුවේ මධ්‍යම අධිවේගී මාර්ගයේ 3 වන අධියරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමි. මධ්‍යම අධිවේගී මාර්ගයේ 3 වන අධියර ලෙස පොතුහැර සිට ගලගෙදර දක්වා දිවෙන මාර්ගය ඉදිකිරීමේ කටයුතු අද දින ආරම්භ වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහි මුල්කල් තැබීමේ කටයුතු අද පෙරවරුවේ සිදු කෙරුණේ කුරුණෑගල පොතුහැර වදාකඩ මාර්ගයේදී. මෙම අවස්ථාවට මහමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සහ රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසායන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. මෙතන මේක අපේ තුබක් කලක ඉඳලා තිබිච්ච සීනියක් කියලා කිව්වත් නිවැරදි. මම හිතන්නේ කන්ද උඩරට ගියාම හැමදාම සියලු දේශපාලඥයෝ මගෙන් අහන්නේ කවදද අපිට අධිවේගී මාර්ගය ලැබෙන්නේ කියලා. ඉතින් ඒ අධිවේගී මාර්ගය අපිට දැන් බලාපොරොත්තු තියාගන්න පුළුවන්. අද ආරම්භ වෙලා අවුරුදු කිහිපයක් ඇතුළත අපිට ඒ කාර්යය ඉටු කරන්න පුළුවන්කම ලැබෙයි. ඒකේ සම්පූර්ණ වගකීම් අරගෙන පාර රජයෙන් හදන්න සූදානම් වෙලා තියෙනවා. ඉතින් මේක වැදගත් වෙනවා. ඒත් අපි මෙවැනි බාරදූර කාර්යයක් සාමාන්‍ය කරේ පිටරට කොන්ත්‍රාත්කාරයෝ. ඊට පස්සේ එහෙම නැත්නම් ලාංකික කොන්ත්‍රාත්කරුවන් දැන් කෙලින්ම අපිම රජයේම මේ අධිවේගී මාර්ගය හැදීමේ වැඩපිළිවෙල කරන්න සූදානම් වෙලා තියෙනවා. පසුගිය අවුරුදු කාලය තුලදී බලයටපත් වෙලා මේ රටේ විශාල වෙනසක් ඇති කරා. අවුරුදු ගණනාවක් තිබිච්ච යුද්ධය අපි අවසන් කරා. රටේ සංවර්ධනය අපි ආරම්භ කරා. හැම අංශකින්ම මහා මාර්ග විතරක් නෙවෙයි සෞඛ්‍ය ගත්තත් වෙනත් ජාපනය ගත්තත් මේ හැම පැත්තකින් රටේ සංවර්ධනය අපි ඇති කරා. ඒ අපි පසුගිය අවුරුදු 5කදී අපි පැත්තකට ගියා. ඒ පරාජය කරලා පැත්තකට වෙලා ඉන්නේ. ඒ අවුරුදු 5 අපි ආපස්සට ගියා. ඒ ආපස්සට ගිය සංවර්ධනයත් එක්ක තමයි අපිට දැන් ඉදිරියට වැඩ කරන්න වෙලා. ඒකින්ද අස්සවුරුද්දක් පස්සට ගිය සංවර්ධනයේ 2015 ඉඳලා 20 වෙනිදා පොඩි පහක් නැවතිච්ච පිළිගියක්. ඒක තමයි අපේ දෙන්නේ කාර්යය. මේ තත්ත්වය අපි උදා කරන්නේ සියලු දෙනාගේ සහායය. රටේ ජනතාවගේ සහායය. නිසා ජාතික වශයෙන් අපට දිනු කරන් වැඩිපුර සාසන සකස් වෙනවා. අපි ඒකයි නැති සියලු කටයුතු අපි මේ කියන ප්‍රශ්න අඳුරගෙන මේ ප්‍රශ්න විසඳන්නයි. ඒක නිසා තමුන්වන්සේලාගේ සහාය අපිට අවශ්‍ය වෙනවා. මහා සංඝරත්නයේ සහාය අපිට අවශ්‍ය වෙනවා. රට තුළ වර්තමානයේ පවතින තත්ත්වයට තම කණ්ඩායම ඇතුළු මෙතෙක් රට පාලනය කළ සියලු පාලකීන් වගකිව යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එය අද වාසනාගම ප්‍රදේශයේදී මධ්‍යපෙත අදහස් පළ කරමින් මේ රටේ පරම සත්‍යයක් තිබෙන. මේ රටේ බිහි වුණු හැම ආණ්ඩුවකින්ම හැම පාලකින් අපි ඇතුළුව රාජ්‍ය පාලනයට සම්බන්ධ වුණු අපි සියලු දෙනා වර්තමාන අපේ රටේ තත්ත්වය පිළිබඳව වග කියන්නට ඕන. දේශපාලන ප්‍රතිවාදීන්ට පමණක් ඇඟිලි දිගු කරන්නේ නැතුව පළමුවෙන්ම කරන්නට ඕන අපි අපිටම ඇඟිලි දික් කරගන්න. ඒ කාර්යයේ මම නියැලී සිටිනවා. කැඩපතක් ඉදිරියට ගිහිල්ලා සිදුවුණු අඩුපාඩුකම්, අසාධාරණකම්, ඌනතාවයන් මේ හැම දෙයක්ම අවබෝධ කරගෙන අපේ වැරදි නිවැරදි කරගෙන අපේ වැරදි පිළිබඳව ජනතාවගෙන් සමාවිල්ල අපි නැවතත් වරක් අලුත් ගමනක් ඔස්සේ පොදු ජනතාවගේ දෙපතුල ළඟට මේ රටේ අති විශිෂ්ට සංවර්ධන යුගයේ බිහි කරන්නට අපි සැදී පැහැදී සිටිනවා. අපේ ගමන තුල කිසිම විටක කිසිම දවසක පෞල් වාදයට පෞලක් රටේ සියලු දේ පාලනය කරන තැනට ගෙනෙන්නට අපි සූදානම් නැහැ. ගජමිතුරු කණ්ඩායම් වලට මේ රටේ ප්‍රතිලාභ සම්පත් බෙදා ගැනීමේ අවසරය ලබා දෙන්නට අපි සූදානම්.
මත්පැන් නිෂ්පාදන බලපත්‍රය සම්බන්ධයෙන් සහ මේ වන විට කතා බහට ලක්වන මාංශ සැකසුම් කර්මාන්තශාලාව පිළිබඳව අද දින ජනතා විමුක්ති පෙරමුණ රජයෙන් ප්‍රශ්න කර සිටියා. මතින් තොර රටක් නිර්මාණය කරන්නට විවිධ උත්සාහයන් ගත්තත් ඒ අතරතුර ඇතැම් වගකිව යුත්තන්ගේ ක්‍රියා මෙන්ම වගකිව යුතු පුද්ගලයන් නිසි ලෙස සිය කාර්යයන් ඉටු නොකිරීම නිසා අපේ රටේ දිනෙන් දින මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යමින් පවතිනවා. මේ හරහා ජනතාවට මෙන්ම රජයට සිදුවන විනාශය අගතිය සහ පාඩුව පිළිබඳව පාර්ලිමේන්තුවේදීද දැඩි ලෙස වාද විවාද පවා ඇති වුණා. ඒ බෝතල් රා නිෂ්පාදනාගාරයට අදාළ අනුමත ධාරිතාවයේ වසරින් වසර වෙනස් විය හැකිය. එම තත්ත්ව සුරාමති දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තා මගින් සිද්ධ කරනු ලැබේ. ගරු රාජ්‍යවත්තුමනි ලීටර් 50ක් 100ක් 1000ක් වගේ වැඩිම වෙන්න පුළුවන්. 60000ක් 30000ක් එහෙම තමයි අහුවෙන්නේ. තියෙනවල ගුවන්කොට 60000ක් වැඩි. ඒක ඒකෙන් පේනවා යම් කිසි නැති දෙයක් නිෂ්පාදනය කරනවා. මේදී විශේෂයෙන් නගරයේ කටයුතු දරකමත් මේ මත්පැන් නිෂ්පාදන බලපත්‍ර දෙක කඩිනමින් නිකුත් කිරීමේ සූදානමයි. හිටපු සුරාබදු කොමසාරිස් ජෙනරල් ඒ බෝතරගම මහතාද මාධ්‍යවේදියෙකු ප්‍රකාශ කළේ මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව මත්පැන් නිෂ්පාදන බලපත්‍ර ලබා නොදෙන බවයි. මේ අතර මත්පැන් නිෂ්පාදන බලපත්‍ර මෙන්ම රටේ අලුත් මාතෘකාවක් නිර්මාණය කළ මාංශ සැකසුම් කර්මාන්තශාලාව පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රශ්න කළා. මේ වෙනකොට හිතවතකුටත් අනිත් පැත්තෙන් දැනට තියෙන ඉස්ප්‍රීතු ගෙනල්ලා බෝතල් කරන සමාගමකට තව වටයකින් ඉස්කාගාරයක් ඇති කරලා අරක්කු මෙහි හදලම නිෂ්පාදනය කරන්න කියලා ලයිසන් දෙකක් දෙන්න හදනවා. ඉස්කාගාර දාන්න ලයිසන් දෙනවා, මස් කඩ දාන්න ලයිසන් දෙනවා. මේ රට අද ජනතාවට කියපු දේවල් කරන්න ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ. මත් වතුර නෙමෙයි පොවන්න හදන්නේ. මට හිතෙන්නේ මේ වගේ මත් පැන් වෙන්න ඇති. නැත්නම් මත් පැණි වෙන්න ඇති බෝතල් කරන්න හදන්නේ. ඒක නිසා තමයි යාළුවන්ට තවත් ඉස්කාගාර දෙකක් දීලා හදලා මේ රට අද මත් කුඩු මත් ද්‍රව්‍ය වලින් පුරවමින් තියන්නේ යන්නේ. බස්නාහිර පළාතෙන් පිටවෙන පුද්ගලයන් සම්බන්ධයෙන් සිදු කරන අහඹු ඇන්ටිජන් පරීක්ෂණ අඛණ්ඩව සති 2ක් සිදු කරන බව පොලිසිය පවසනවා. මේ අතර ඊයේ දින තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 165 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දින තවත් කොවිඩ් මරණ 5ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 165ක්. ඊයේ දින තහවුරු වූ කොවිඩ් මරණ අගලවත්ත, මග්ගොන, කොළඹ 15, මහරගම සහ වතුපිටිවල යන ප්‍රදේශවලින් වාර්තා වුණා. මියගිය පිරිස අතර පිරිමි පුද්ගලයන් සිව් දෙනෙකු සහ කාන්තාවක්ද වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. යාපනය මරණනා මඩම සංඝානයේ පොදු වෙළඳපළවල් තුළ සේවය කළ පිරිසකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග උතුරු පළාතේ එළවලු වෙළඳසැල් තාවකාලිකව වසා දැමිය යුතු බව උතුරු පළාතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඒ කේදීශ්වරන් මහතා පසුගියදා ප්‍රකාශ කළා. COVID-19 වෛරසය අවධානම හේතුවෙන් වවුනියාව එළවලු වෙළඳපළද එලෙස තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබුණා. COVID-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයෙකු පිවිසි 60 නගරයේ නිමි ඇඳුම් වෙළඳසැලක් සහ පාවහන් වෙළඳසැලක් අදපසුරුවේ තාවකාලිකව වසා දැමීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවරගෙන තිබුණා. පෝගොඩ කුමාරිමුල්ල ප්‍රදේශයේ සිදු කළ PCR පරීක්ෂණ 186කින් පුද්ගලයන් 15 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණා. ඒ හේතුවෙන් එම ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමටයි සෞඛ්‍ය අංශය පියවරගෙන තිබුණේ. මේ අතර තල්දුව සතිපොළ ආශ්‍රිතව කොරෝනා රෝගීන් 18 දෙනෙකු හඳුනා ගැනීමත් සමග තල්දුව ග්‍රාම නිලධාරී වසම අද දහවල් 12 සිට නැවත දැනුම් දෙනතුරු වහම හුදකලා කිරීමට දෙහියෝවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කටයුතු කර තිබෙනවා. ඊයේ දින මෙරටින් COVID-19 ආසාදිත පුද්ගලයන් 662 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඒ අතුරින් පුද්ගලයන් 660 දෙනෙකුම තහවුරු වී තිබුණේ දේශීය වශයෙන් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. වෙනත් දිනවලදී මෙන්ම ඊයේ දිනත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 259ක්. ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 164ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 79ක් වාර්තා වුණා.
අනෙක් ආසාදිතයින් 158 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබුණා. ඒත් සමග මෙරට සමස්ත COVID-19 වෛරසය ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව 36000 සීමාව ඉක්මවා ගියා. බස්නාහිර පළාතින් පිටවන පුද්ගලයන් සම්බන්ධයෙන් සිදු කරන අහඹු ප්‍රතිදේහ පරීක්ෂණ හෙවත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ අද දිනේදීත් සිදු කෙරුණා. ඒ අනුව අද දින කොළඹ පුත්තලම මාර්ගයේ කොච්චිකඩි ප්‍රදේශයේදීත් හයිලෙවල් මාර්ගයේ සාලාබ ප්‍රදේශයේදීත් සහ නුවරපාරේ නිට්ටඹු ප්‍රදේශයේදීත් මෙලෙස අදාළ පරීක්ෂණ කටයුතු සිදු කළා. ඊයේ දින මෙම වැඩසටහන ආරම්භ කරනු අතර එහිදී පරීක්ෂණ 451කින් පුද්ගලයන් 5 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හඳුනා ගැනුණා. තවත් දෙසතියක කාලයක් මෙම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. ඊයේ දවසේදී විතරක් ආසාදිතයන් 5 දෙනෙක් හම්බ වෙලා තියෙනවා. එතකොට මේ ආසාදිතයන් 5 දෙනා හඳුනා ගැනීම කොච්චර වැදගත්ද කියනවනම් මේ ආසාදිතයන් පරීක්ෂාවට ලක් කරලා තියෙන්නේ ශනික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ මගින්. අපි පරීක්ෂාවට ලක් කරේ අහඹු ක්‍රියාවලියක් විදිහට බස් රථ වල යන මගින් තමයි මේ පරීක්ෂාවට ලක් කරලා තියෙන්නේ. මේ අතර කොස්ගම ප්‍රදේශයේ අහඹු ඇන්ටිජන් පරීක්ෂණ කටයුතු සිදු කරන ස්ථානයට පැමිණි පුද්ගලයෙකු කැමැත්තෙන්ම ඇන්ටිජන් පරීක්ෂණයකට යොමු වී තිබෙනවා. අදාළ පරීක්ෂණයේදී තහවුරු වුණේ ඔහුටද වෛරසය ආසාදනය වී ඇති බවයි. අදාළ පුද්ගලයා සීතාවක අපනයන සැකසුම් කලාපේ කර්මාන්ත ශාලාවක සේවය කරන අයෙකු වන අතර ඔහු රුවන්වැල්ල රත්නගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මහනුවර කොළඹ මාර්ගයේ දංගෝවිට ප්‍රදේශයේ සිදු කළ අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවෙන්ද අද දින කොවිඩ් ආසාදිතයෙකු තහවුරු වී තිබුණා. කොළඹ සිට මහනුවර දක්වා ධාවනය වූ බස් රථයක අදාළ ආසාදිත පුද්ගලයා ගමන් කර තිබෙනවා. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් සෞඛ්‍ය නීති රීති වලට අනුගත වෙමින් මේ වනතෙක් සංචාරකයන් සඳහා වසා ඇති මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සියලුම කෞතුකාගාර හෙට සිට දේශීය සහ විදේශීය සංචාරකයන් සඳහා පෙර පරිදි විවෘත කරනු ලබන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පුරාවිද්‍යාඥ ගාමිණී අධිකාරී මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. කොරෝනා වෛරසය හේතුවෙන් හුදකලා කර ඇති මහල් නිවාසවල ජනයාගේ මානසික සුවය පතා ව්‍යායාම සහ විනෝදාස්වාද වැඩසටහන් ක්‍රියාවට නැංවීමේ ප්‍රථම වැඩසටහන අමරවේදිය මහල් නිවාස භූමියේදී ඊයේ ආරම්භ වුණා. සුවෙන් සිටීමට සවියක් යන්න මෙම වැඩසටහනේ තේමාවයි. කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මෙම වැඩසටහන මෙහෙයවනු ලබනවා. තීරණාත්මක ඉදිරි වසර තුළදී මෙරට සංවර්ධන කටයුතු යහපත් මාර්ගයට ගමන් කළහොත් සෞභාග්‍ය දැක්මේ ඉලක්ක සපුරාගත හැකි බව ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ ගම් සමග පිළිසඳරක් තුළින් වැඩ සමග යලි ගමට ජාතික වැඩසටහනේ සබරගම පළාත් සාකච්ඡාවට එක්වෙමින් ගම සමග පිළිසඳරක් තුළින් වැඩ සමග යලි ගමට ජාතික වැඩසටහනේ සබරගමුව පළාත් සාකච්ඡාව රත්නපුර සබරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේදී අද පැවැත්වුණා. මේ සියලු කටයුතු සාර්ථක කරගන්න නම් අනිවාර්යයෙන්ම අපි මේ කොවිඩ් වසංගතයෙන් මිදෙන්න ඕන. අපි බලාපොරොත්තු වෙනවා ජනවාරි 1 වෙනිදාට ඉස්සෙල්ලා මේ දිස්ත්‍රික්ක දෙකේ එකම ආසාදිතයක්වත් නැති වසංගතය සම්පූර්ණයෙන් නැති පළාතක් හැටියට නම් කරගන්න පුළුවන් වෙයි කියලා. එහෙම වුණොත් අපිට පුළුවන් වෙයි අපේ මේ රට ඊටාම වේගයෙන් දියුණු කරන්න. ඉදිරි වර්ෂය තමයි අපේ තීරණාත්මක වර්ෂය හැටියට අපිට හිතන්න පුළුවන්. අපි ඔල්ලෝසු බට්ට මැද ඉන්න වගේ නරක පැත්තට ගියොත් රට විනාශයි. හරි පැත්තට ගියොත් සෞභාග්‍යමත් රටක් බවට පත් කරන්න පුළුවන්. පොරොන්දු ඉටුණු කරන ආණ්ඩුවක් කෙරෙහි ඇතිවන්නේ කලකිරීමක් පමණක් බව පූජ්‍ය බුරුතෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. ආණ්ඩුව බඩේට පත් කරන්න හදපු අපට ඉච්ඡා බංගත්වයක් ඇති කරගෙන වෙයිද කියන සැකයක් තවත් අපි දුරට තියෙනවා. මේ ආණ්ඩුවට දොස් කියනවා නෙමෙයි. අපි හදාගත්තේ ආණ්ඩුව වැරදි මගේ යනවා නම් නිසි මගේ යවන්නට අපට මූලික අයිතියක් මේ ආණ්ඩුව තුල තිබෙනවා. පොදු ජනතාවගේ ඕනෑකම් ඉෂ්ට වෙන්නේ නැතිවෙනකොට අපට කරගමු සිද්ධ වෙනවා. මොකද දිනපතා ඇවිල්ලා මේ මිනිස්සුන්ගේ දුක් ගැනවිලි කියනකොට මේවට අපට අහුම්කම් දෙන්න වෙනවා. අහුම්කම් දීලා මදි. අපට මේ දේශපාලන බොරුන් දෙන්න බෑ වුන්ට. ජනාධිපතිතුමනි මේ නොපෙරණ හත්ය ඉස්සෙල්ලා ඉවත් කරන්න අර බුදුහාඳුරන්ගේ කාලේ හිටියානේ තුන්බෑ යටිලු. ඉතින් මේකේ පින්නවන යටිලු තුන් දෙනෙක්. මහින්ද රාජපක්ෂ මහත්මයා, ගෝඨාභය රාජපක්ෂ මහත්මයා, බැසිල් රාජපක්ෂ මහත්මයා. ඉතින් මේ තුන්දෙනාට මොකද කරන්න බැරි? සාකච්ඡා කරන්න පුළුවන් කරදෙනවානේ. පළාත් සභාව සංගතයක් ආයෙනවා. මොකටද මේ වසංගතය? පාරක් හදලා නැත්තම්, ජීවිතෙට ශක්තියක් දීලා නැත්තම් මොකටද මේ පළාත් සභාව තියන්නේ කියන එකයි අපේ විශ්වාසය.
පාර්ලිමේන්තු ඡන්දයකින් බලයට පත්වීම පමණක් නොව පුරවැසියන්ට අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය තහවුරු කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී රටක අවශ්‍යතාවයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර්මාක මහතා පවසනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී සංවේදී පාලනයක් ප්‍රජාතන්ත්‍රවාදී රටක තියෙන්න ඕනේ. ඒ සංවේදීකම අද මේ පාලනය තුල අපි දකින්නේ නැහැ. පෞද්ගලික බන්ධනාගාරයේ සිදුවෙච්ච සිදුවීම් දිහා බලන්න. ජීවිත කීයක් විනාශ වුණාද? ඊයේ සිදුවෙච්ච තව සිදුවීමක් මොරටුවේ අර පදික වේදිකාවල වෙළඳාම් කරලා ජීවත් වෙන දුප්පත් මිනිස්සුන්ව පොලිසිය ලව්ව බලෙන් අරගෙන ඒ ගෙනිච්ච ආකාරය මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? සංවර්ධනය කියන්නේ මේ නගර ලස්සන කරන එක නෙමෙයි. මිනිස්සුගේ ජීවිත ලස්සන කරන එක. ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියලා කියන්නේ පාර්ලිමේන්තු ඡන්දයක් පවත්වලා ඡන්දෙන් බලයට තේරීපත් වීම පමණක් නෙමෙයි. ඒ පුරවැසියන්ට අදහස් ප්‍රකාශ කරන නිදහසක් තියෙන්න ඕනේ. රටක පාලකයෝ කියන්නේ රහත් වෙච්ච මිනිස්සු නෙමෙයි, සෝවාන් වෙච්ච මිනිස්සු නෙමෙයි. කොච්චර සද්භාවයෙන් වැඩ කළත් අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. ඒ අඩුපාඩු පෙන්නලා දෙන්න ජනතාවට තියෙන අයිතිය අපි ඉහළින් සලකන්නට ඕනේ. අපි වැදගත් ආගම් වලින් පෝෂණය වෙච්ච සමාජයක්. ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් අවුරුදු ගාණක් තිස්සේ රැයගත් සමාජයක්. ඒ වටිනාකම් වලින් පෝෂණය වෙච්ච පාලකයෝ හැටියට වැඩ කරන්න. දේශපාලන වේදිකාවේ පළමු අදහස් කිහිපයක් දැන්. හරියට මේ අතුරේ යනවා වගේ වැඩක් මේ ආණ්ඩුව කරන්නේ. ලෝකයෙන් සංචාරක වෙන එක නතර වෙලා තියෙනවා. ආදායම් මාර්ග අඩු වෙලා තියෙන අවස්ථාවක උනත් තමුන්නාන්සේලාගේ සුබ සාධනයේ පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජය වැඩ කටයුතු කරන බව ප්‍රකාශ කරන්න කැමතියි. දැන් ඊයේ පෙරේදා කණියක් ගැන කතා කළා. ඉතින් ඒක මං හිතන්නේ දේශීය වෙදකමට සාර්ථක පිළිතුරක් කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා. මෙම කොවිඩ් වසංගතය වැළැක්වීම සඳහා නිසි ක්‍රියාමාර්ග ගන්න. එන්නත රටට ගෙන්වීම සඳහා වැඩ ක්‍රියාත්මක කරන්න. ඒ වගේම මේ රටේ ජනතාව මේන් මුදවා ගැනීම සඳහා වැඩපිළිවෙලක් කරන්න. මේ රටේ එළ වෙදකම පිළිබඳව එළ අභිමානය පිළිබඳව විවේචනයට ලක් කරේ එක්සත් ජාතික පක්ෂෙත් සමගි බලවේගයත් අද ඊයේ නෙවෙයි. ඔය කියන කණ්ඩායම හැමදාම හෙළය පිළිබඳව හැල්ලුවට ලක් කරපු කණ්ඩායම. වැනිය බැරල් එකකට දාලා වෙදා බැරල් එකට දාලා මූලිය තියලා යන ගහන්න ඕනේ. එතකොට තමයි කොරෝනා හොද වෙන්නේ රටට. එකම පිළියම හැටියට මම දකින්නේ එච්චරයි. ඒක නැතුව අපේ මිනිස්සු බිල්ලට දෙන්න බෑ. පැණි ඉස්සරහට දාගෙන ගිහිල්ලා ආණ්ඩුවට දැන් පැණි බේරෙන්න පටන් අරන් තියෙන්නේ. තලගොයා කබරගොයා කරන්නත්, කබරගොයා තලගොයා කරන්නත් බොහෝම පහසු කණ්ඩායමක් තමයි අද අපේ රටේ ඉන්නේ. ඉතින් රටේ ජනතාව නම් දන්නවා ජනාධිපතිතුමා කවුද, රජය ගන්නේ මොකද්ද, ඒ ප්‍රතිපත්තිය මොකද්ද කියලා. අයවැයෙන් ඉදිරිපත් කරලා තියෙන සියලුම ඉලක්කම් විද්‍යාවක් කියන සමහර අය ඒගොල්ලොන්ට ඉලක්කම් විද්‍යාව දන්නෙත් නැහැ, මොන විද්‍යාව දන්නෙත් නැහැ. අන්තිමට ගැල විද්‍යාව තමයි තිබුණේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ දැන් ආණ්ඩුවෙන් කෙනෙහිලිකම් තියනවා කියලා. ඇයි මේ නාහෙන් අඬන්නේ? පොදු ජන පෙරමුණේ කිහිලිකරුවක් වෙන්නේ නැතුව කෙලින් තීන්දුව ගත්තනම් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්පූර්ණයෙන් එකට එකතු වෙලා ඉන්නවා. අපි ඕවා දැක්කා අවුරුද්දකට එකමාරකට විතර ඉස්සෙල්ලා. දැන් සියත පිටිය. ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියේ පළමු තරගයේ ඉන්දිය දෙවන ඉනිම ලකුණු 36කට සීමා කිරීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා. ඒ ඉන්දිය ටෙස්ට් ඉතිහාසයේ ඉනිමකදී රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් කරමින් ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ඉන්දු ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කළ ඉන්දිය කණ්ඩායම ලකුණු 36කට දැවී ගොස් තිබෙනවා. මෙම ලකුණු සංඛ්‍යාව ඉන්දිය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමක් ටෙස්ට් ඉනිමකදී සියල්ලන් දැවී රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාවයි. ඒ අනුව අවුරුදු 46කට පසුව ඉන්දිය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමක් ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව මේ ලෙසයි ලෝක ක්‍රිකට් ඉතිහාසයට එක්වන්නේ. ටෙස්ට් තරග ඉතිහාසය තුළ ඉනිමකදී කණ්ඩායමක් රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 26ක ලකුණු ප්‍රමාණය ලබා සිටින කණ්ඩායම වන්නේ නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමයි. දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාවද මීට පෙර ඉනිමකදී ලකුණු 36කට දැවී ගොස් තිබූ අතර එම පිරිස අතරට ඉන්දියාවද මෙලෙස එක්වනවා. ඉන්දියාව එම තරගයේදී පළමු ඉනිමට ලකුණු 244ක් රැස් කළ අතර ඕස්ට්‍රේලියාව පළමු ඉනිමට ලකුණු 191ක් රැස් කළා. ඉන්දිය දෙවන ඉනිම ලකුණු 36කට මෙලෙස සීමා කිරීමට සමත් වූ ඕස්ට්‍රේලියා කණ්ඩායම සිය දෙවන ඉනිමට කඩලු දෙකක් දැවී ලකුණු 93ක් රැස් කර කඩලු 8කින් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජය හිමි කරගත්තා. අද දින මේ දක්වා මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 495 දෙනෙක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ප්‍රධාන පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:35ට.